හොඳයි දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී 13 වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන් වෙලා දරුවනේ හැම ඒකකයකම අවසානයේ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡාවෙන් පසුව ඒ ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණවලේ ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය ඒ වගේම දරුවනේහි මූලධර්ම සහ විශේෂිත කරුණු විශේෂයෙන් දරුවන් මතක තබා ගත යුතු කරුණු අපි ක්‍රියාකාරකම ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කළා දරුවනේ. ඒ ගැටලු පිළිබඳව දුල පුතාලත් එක්ක සාකච්ඡා කරන අවස්ථාවයි දීපුති අපි ආරම්භ කළා තියෙන්නේ. ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් ප්‍රශ්න විදිහට ඉදිරිපත් කරලා මේ ආකාරයට සාකච්ඡා කිරීම මගින් දුල පුතාලට ව්‍යුහගත මාදිලි වගේම බහුවර්ණ මාදිලි ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා විශාල රුකුලක් විශාල උදව්වක් වෙනවා වගේම මේ ප්‍රායෝගික පරීක්ෂණ කොටස් සඳහා පෙරහුරුවක් පෙර සූදානම් වීමක් විදිහට දරුවනේ ඔබට මේක විශේෂයෙන්ම අපිට සඳහන් කරන්න පුළුවන් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන දුල පුතාලත් එක්ක උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණික විධි විෂය ධාරාව තාක්ෂණික විධි විෂය ධාරාවේ ප්‍රධානතම විෂයක් විදිහට සලකන මේ ජෛව පද්ධති තාක්ෂණික විධි විෂය ධාරාවට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ නුදුරේදීම ඔබත් එක්ක අපි ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මෙලෙසම අපි සිද්ධාන්ත පාඩම අවසානයේ දුල පුතාලත් එක්ක ප්‍රායෝගික කොටස් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න දරුවනේ බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රශ්නෙට අපි යනවා දැවවල ඝනත්වය නිර්ණය කිරීම සිදු කරන ආකාරයයි පැහැදිලි කරන්න කියන්නේ. ඉතින් අපිට දැවවල ඝනත්වය දැන ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා දරුවනේ. අපි මේ සම්බන්ධයෙන් සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරා. ඉතින් අපි දැන් මේ කතා කරන්නේ දැවවල ඝනත්වය නිර්ණය කිරීම සිදු කරන ආකාරයයි දරුවනේ පැහැදිලි කරන්න යන්නේ. අපි ඉදිරියට යමු. හැඳින්වීමකට යනවා නම් දරුවනේ දැවවල ඝනත්වය සම්බන්ධයෙන් දැවවල ගති ලක්ෂණ ප්‍රකාශ කරන වැදගත්ම ගුණාංගයේ විදිහට අපිට දැවවල ඝනත්වය සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔබට කෙලින්ම බහුවර්ණ මාදලියේ ප්‍රශ්නයක අහන්න පුළුවන් ඉදුවේ පුතේ දැවවල ගති ලක්ෂණ ප්‍රකාශ කරන වැදගත්ම ගුණාංගය වන්නේ කියලා. ඉතින් අපි මේක කලින් සාකච්ඡා කරලා තිබුණේ නැත්තම් දරුවනේ. බලන්නකො ඔබට බහුවර්ණ ප්‍රශ්නයක් වර්ධින්න තියෙන ඉඩකඩ එතකොට. එහෙනම් මේ කොටස අපි කලින් සාකච්ඡා කරලා තිබුණොත් ඔබට ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කළා ඔබත් එක්ක මේ විශේෂිත අවස්ථාව සාකච්ඡා කරලා තිබුණොත් බලන්න කෙලින්ම ඔබට මේ හැඳින්වීම හරහා බහුවර්ණ මාදිලි ප්‍රශ්නයකට පිළිතුර එතනම සඳහන් වෙලා තියෙනවා දීපුති. එහෙනම් මේ සුවිශේෂිත ක්‍රමවේදය අනුගමනය කළා ඔබට මේ සමාලෝචන ප්‍රශ්න විදිහට ගෙනේන එකම පාඨමාලාව විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනේ මේ පාඨමාලාව සුවිශේෂිත අවස්ථාවක්. එහෙනම් හැඳින්වීම මගින් දැවවල ගති ලක්ෂණ ප්‍රකාශ කරන වැදගත්ම ගුණාංගයේ විදිහට දරුවනේ අපිට දැවවල ඝනත්වය හඳුන්වන්න පුළුවන්. එහෙනම් විශේෂයෙන් අපි ඒක හයිලයිට් කරගන්න අවශ්‍ය වෙනවා. බලන්න දරුවනේ මොනවද බලන්න දුවේ පුතේ එහෙනම් දැවවල ගති ලක්ෂණ ප්‍රකාශ කරන වැදගත්ම ගුණාංගයේ ලෙස දැවවල ඝනත්වය හඳුන්වන්න පුළුවන්. එක අවස්ථාවක්. ඒ වගේම එකම ශාකයේ මැද සිට පිටතට යන විට ඝනත්වය වැඩි වෙනවා. එකම ශාකයේ මැද ඉඳන් පිටතට යනකොට බලන්නකෝ. එකම ශාකයේ මැද සිට පිටතට යනකොට මොකද වෙනවද? මැද ඉඳන් පිටතට යනකොට මේ එකම ශාකයේ මැද සිට පිටතට යනකොට ඝනත්වය වැඩි වෙනවා. අතර ගසේ මුල සිට ඉහළට යන විට ඝනත්වය අඩු වෙනවා. ඒකත් පෙන්වුම් කරන්න පුළුවන් අපිට මෙවැනි රූපයකින්. මේ බලන්න. ගසේ මුල සිට ඉහළට යනකොට ගසේ මුල සිට ඉහළට යනකොට ඝනත්වය අඩු වෙනවනේ දරුවනේ. ගසේ මුල සිට ඉහළට යාමේදී මේ ගසේ මුල සිට ඉහළට යාමේදී ඝනත්වය අඩු වෙනවා. අපිට ඒක සඳහන් කරන්න පුළුවන්. පැහැදිලි නේද දරුවනේ? එහෙනම් බලන්න. අපිට කියන්න පුළුවන් එකම ශාකයේ මැද සිට පිටතට යන විට ඝනත්වය වැඩි වන අතර ගසේ මුල සිට ඉහළට යනකොට ඝනත්වය අඩු වෙනවා.
එකම ශාකයේ මැද සිට පිටතට යනකොට ඝනත්වය වැඩි වෙනවා. එකම ශාකයේ මැද සිට පිටතට යනකොට ඝනත්වය වැඩි වෙන අතර ගසේ මුල සිට ඉහළට යනකොට ඝනත්වය මේ ගසේ මුල සිට ඉහළට යනකොට ඝනත්වය අඩු වෙනවා. ඒක පැහැදිලි අපිට. ගසේ මුල සිට ඉහළට යනකොට ඝනත්වය අඩු වෙනවා. ඒ වගේම දරුවනේ එහෙනම් මතක තියාගන්න. ශාක සෛල බිත්තිය හා වාතාවකාශ අතර තියෙන අනුපාතයේ වෙනස අනුව දැවවල ඝනත්වය වෙනස් වෙනවා. දැවවල ඝනත්වය වැඩි වෙනකොට ශක්තිමත් බවත් වැඩි වෙනවා. දැවවල ඝනත්වය වැඩි වෙනකොට ශක්තිමත් බවත් වැඩි වෙනවා පුතේ. ඒකත් විශේෂයෙන්ම මතක තියාගන්න කාරණාවක් විදියට. මූල ධර්මයට ගියොත් අපි මේ බලන්න ප්‍රින්සිපල් එක ඝනත්වය කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධයයි දරුවනේ. ඝනත්වය අපි මීට පෙර විශේෂයෙන්ම දරුවනේ වචන සමීකරණයකින් හා සංකේත ඇසුරින් වගේම ඝනත්වයේ ඒකකයක් අපෝහණය කරලා දැක්වුවා දුවල පුතාලත් එක්ක අපි විශේෂයෙන්ම සමාලෝචන ප්‍රශ්නවලදී. එහෙනම් මේ කොටසදී අපිට පෙන්වා දෙන්න පුළුවන් මේ මූල ධර්මයේ ඝනත්වය කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධයට දරුවනේ. රෝ සමානයි m බෙදීම v කියලා අපි සඳහන් කරා. ස්කන්ධයේ ඒකක කිලෝග්‍රෑම් විදිහටත් පරිමාව ඒකක ඝන මීටර විදිහටත් ගත්තහම ඝනත්වයේ ඒකකයේ ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් අපි අපෝහණය කරලා දැක්වුවා දුවල පුතාලට හොඳට මතක ඇති. එහෙනම් රෝ සමානයි m බෙදීම v ඝනත්වයේ රෝ නම් m කියන්නේ ස්කන්ධයේ v කියන්නේ පරිමාව විදිහට අපි සංකේත ඇසුරෙන් වගේම වචන සමීකරණයකින් ගොඩනැගුවා දරුවනේ දැවවල ඝනත්වයේ සඳහා සමීකරණය. දැවවල ඝනත්වයේ සමානයි දැවවල ස්කන්ධයේ බෙදීම දැවවල පරිමාව කියලා. එහෙනම් දරුවනේ මේ දැවවල ඝනත්වයේ නිර්ණය කිරීම සඳහා අපිට මේ සමීකරණය යොදා ගන්න පුළුවන්. ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව කියන සමීකරණය. මෙන්න එහෙනම් දැවවල ඝනත්වයේ සඳහා මේ සමීකරණය භාවිතා කරන්න පුළුවන් අපිට. මේ සමීකරණය යොදා ගන්න පුළුවන් දරුවනේ අපිට. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය වලට යමු දරුවනේ. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය වලට යම් මේ ක්‍රියාවලිය සඳහා අපිට බලන්න අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය දිග පළල උස මේ බලන්න 7.5 වැඩි කිරීම 5 වැඩි කිරීම 2.5යි සෙන්ටිමීටර් ප්‍රමාණයෙන් යුතු දැව කැබැල්ලක්. දිග පළල උස බලන්නකො පරිමාව දැව කැබැල්ලේ. දැව කැබැල්ලේ පරිමාව දිග පළල උස කියන්නේ බලන්නකො දිග පළල උස දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස කියන්නේ පරිමාවනේ. දිග 7.5යි පළල 5යි උස සෙන්ටිමීටර් 2.5කින් යුතු දැව කැබැල්ලක්. දැව කැබැල්ලේ පරිමාව බලන්නකො. ඊළඟට හිස් කෝවක් හෝ වාෂ්පීකරණ දීසියක් හිස් කෝවක් හරි වාෂ්පීකරණ දීසියක් හරි වාෂ්පීකරණ තැටියක් නැත්නම් හිස් කෝවක් අවශ්‍ය වෙනවා. ඉලෙක්ට්‍රෝනික තුලාවක් ඒ වගේම ඩෙසිකොයිටරයක් සහ මීටර රුලක් අවශ්‍ය වෙනවා දරුවනි. මෙන්න පරීක්ෂණය සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය. අපි ප්‍රශ්නයට පිළිතුරු හොයන්න යන්නේ. මෙන්න අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටික දිග පළල උස 7.5 වැඩි කිරීම 5 වැඩි කිරීම 2.5 සෙන්ටිමීටරෙන් යුතු දැව කැබැල්ලක්. හිස් කෝවක් හෝ විද්‍යාගාරයේ තියෙන වාෂ්පීකරණ දීසියක් නැත්නම් වාෂ්පීකරණ තැටියක් දරුවනි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනික තුලාවක් අවශ්‍ය වෙනවා ඩෙසිකේටරයක් සහ මීටර රූලක් අවශ්‍ය වෙනවා. මීටර රූලක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍යයේ දරුවනේ සඳහන් කරේ. ක්‍රමවේදයට යන් අපි. මුලින්ම අපි දිග පළල උස දන්න දැව කැබැල්ල ලබා ගන්නවා. පළවෙනි පියවරේදී දිග පළල උස දන්නා දැව කැබැල්ල ලබා ගන්න. ඊට පස්සේ හිස් කෝවක නැත්නම් වාෂ්පීකරණ තැටියක බර මැන ගන්නවා. ඒක W1 ග්‍රෑම් කියලා සඳහන් කරගන්නවා. W1 ග්‍රෑම් කියලා සඳහන් කරගන්නවා. හිස් කෝවක ස්කන්ධය නැත්නම් හිස් වාෂ්පීකරණ තැටියක ස්කන්ධය හිස් කෝවක හෝ වාෂ්පීකරණ තැටියක බර කිරා ගන්නවා. ඒක W1G නැත්නම් W1 ග්‍රෑම් විදියට සටහන් කරගන්නවා දරුවෝ. ඒ වගේම ඊළඟ පියවරේදී මේ මැනගත් වාෂ්පීකරණ තැටියට නැත්නම් කෝවට දැව කැබැල්ල දාලා 105 සෙල්සියස් උෂ්ණත්වයක නියත ස්කන්ධයක් බරක් ලැබෙනතුරු පැය 24ක් පමණ රත් කරලා ස්කන්ධේ මැන ගන්නවා. ඒක W2 ග්‍රෑම් විදියට අපි සඳහන් කරගන්න. පියවර අංක 3 දී මැනගත් වාෂ්පීකරණ තැටියට නැත්නම් හිස් කෝවට
අපි මේ ලබාගත් දැව කැබැල්ල දාලා මොකද කරන්නේ 105 සෙල්සියස් උෂ්ණත්වයක නියත ස්කන්ධයක් ලැබෙන තුරු පැය 24ක් පමණ රත් කරලා මොකද කරන්නේ ස්කන්ධේ මැන ගන්නවා අපි W2 ග්‍රෑම් කියලා 105 සෙල්සියස් උෂ්ණත්වයට රත් කරන ලද කෝවදන කාගේද ලී කැබැල්ලේ දැව කැබැල්ලේ බර කිරා ගන්නවා ඒක W2 ග්‍රෑම් නැත්නම් W2 ග්‍රෑම් විදියට සටහන් කර ගන්නවා ඒ බර ස්කන්ධේ මෙන්න අවශ්‍ය කරන පාඨාංක ලබා ගත්තොත් වාෂ්පීකරණ තැටියේ බර W1 ග්‍රෑම් නැත්නම් W1 ග්‍රෑම් කියලා අපි සඳහන් කරගත්තා වාෂ්පීකරණ තැටිය දන වියලි දැවවල ස්කන්ධය අපි W2 ග්‍රෑම් කියලා සඳහන් කරගත්තා දැවවල පරිමාව දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස එහෙනම් දැවවල ඝනත්වයේ සමානයි අපිට අවශ්‍ය වෙන්නේ වියලි දැවවල ස්කන්ධයයි දරුවනේ බෙදීම දැවවල පරිමාව මෙන්න වියලි දැවවල ස්කන්ධය ලබා ගන්න අපි W2 ග්‍රෑම් වලින් W1 අඩු කරනවා W1 කියන්නේ වාෂ්පීකරණ තැටිය බර වාෂ්පීකරණ තැටිය දන අපිට ඔබට මතකද වාෂ්පීකරණ තැටිය දන වියලි දැව කැබැල්ලි බර W2 ග්‍රෑම් වලින් අඩු කරන වාෂ්පීකරණ තැටිය බර W1 ග්‍රෑම් මෙන්න ඒකකයේ තියෙනවා ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් දැවවල ඝනත්වය මොකද පරිමාව දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස තමයි දැවවල පරිමාව දැවවල පරිමාව තියෙනවා දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස පරිමාව ඒකකයේ ඝන මීටර ස්කන්ධයක ග්‍රෑම් වලින් සඳහන් කරලා තියෙන. එහෙනම් අපිට ඝන මීටරයට ග්‍රෑම් කියලා මේකේ ඒකකයක් මෙතනදී අපෝහණය කරගන්න පුළුවන් දීලා තියෙන දත්ත වලට අනුව දරුවනේ. එහෙනම් නිවැරදි ඔබට මේ කටයුත්ත සාර්ථකව සිදු කරගන්න හැකියාව තියෙනවා මේ අවස්ථාවේදී. මේකට අදාළ විශේෂිත කරුණු විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් දුවේ පුතේ දැවවල ඝනත්වයේ නිර්ණයට අදාළ සුවිශේෂිත කරුණු විදිහට බලන්න අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඝනත්වයේ අඩු හා වැඩි ශාක විශේෂවල නියදි ලබා ගැනීමෙන් අපිට ඝනත්ව වෙනස පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් මේ දැවවල තියෙන ඝනත්ව වෙනස පැහැදිලිව හඳුනා ගැනීම සඳහා නම් දරුවනේ මොකද අපි කරන්න ඕනේ ඝනත්වයේ අඩු හා ඝනත්වයේ වැඩි ශාක විශේෂවල නියදි ලබාගෙන දරුවනේ අපිට ඝනත්ව වෙනස පැහැදිලිව මගින් හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම දරුවනේ මේ දැවනියදිය නියත බරකට ආවට පස්සේ උදුනෙන් ඉවත් කරලා සිසිල් වීමට ඩෙසිකේටරයක් තුල තියන්න ඕනේ. ඒකත් විශේෂිත කරුණක් විදිහට සඳහන් කරන්න අවශ්‍යයි. අපි අවශ්‍ය ද්‍රව්‍ය හා භාණ්ඩයට ඩෙසිකේටරයක් සඳහන් කළ තිබුණ ඒ නිසා එනම් විශේෂිත කරුණක් මේ දැවනියදිය නියත බරකට ආවට පස්සේ උදුනෙන් ඉවත් කළා මේක සිසිල් වීම සඳහා දරුවනේ 105ක උෂ්ණත්වයකින් රත් කරා මතකද පැය 24ක පමණ කාලයක් නියත බරක් ලැබෙන තුරු එනම් දැව නියදිය නියත බරකට ආවට පස්සේ උදුනෙන් ඉවත් කරලා සිසිල් වීමට තියන්නේ ඩෙසිකේටරයක් තුල තියන්න ඕනේ. ඒ කාරණාව විශේෂයෙන් මතක් කරගන්න අවශ්‍ය නදරුනේ. ඊට අමතරව දැවවල ඝනත්වයේ සම්මත මිනුම් ඒකකය ඝන මීටරයට කිලෝග්‍රෑම් හෝ ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් හරි මෙන්න මේ ආකාරයට අපිට සඳහන් කරන්න පුළුවන් මිනුම් ඒකකය. මේ බලන්න මිනුම් ඒකකය අපිට මෙලෙස සඳහන් කරන්න පුළුවන් ස්කන්ධයේ ඒකක මෙන්න මේ ආකාරයට ඝන මීටරයට කිලෝග්‍රෑම් කියන එක මෙහෙමත් හරි එහෙම නැත්නම් අපිට kg over ඝන මීටර මේ ඇලයිරෙන් බෙදීමනේ කියන්නේ මෙහෙමත් දක්වන්න පුළුවන් මේකත් හරි මේ දෙවිදියම හරි මේ කුඩා ඉරින් කියන්නේ බෙදීම කියන එකයි දරුවනේ ඝන මීටරයට කිලෝග්‍රෑම් හෝ මේ ආකාරයත් හරි මේ ඝන මීටරයට කිලෝග්‍රෑම් මේ ඇලයිරෙන් කියන්නේ බෙදීම කියන එක මේ කුඩා ඉරින් කියන්නේ බෙදීම කියන එක ඝන මීටරයට කිලෝග්‍රෑම් අපිට මේ ආකාරයට මේක පැහැදිලිව සඳහන් කරන්න පුළුවන් දරුවෝ. අපි යනවා දෙවනි ප්‍රශ්නෙට. ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ ඒ සම්බන්ධයෙන් අපිට මේ සමාලෝචන ප්‍රශ්න විදිහට අහලා තියෙන දෙවනි ප්‍රශ්නෙට එනවා දරුවනේ අපි. බලන්න. දෘෂ්ටි හා අන්වීක්ෂීය පරීක්ෂා මගින් ආර්ථිකව වැදගත් වන දැව විශේෂ හඳුනා ගැනීම සිදු කරන ආකාරයයි පැහැදිලි කරන්න කියන්නේ පුතේ. දෘෂ්ටි හා කියන්නේ අපිට බලලා පේවැසෙන් නිරීක්ෂණය කළා දෘෂ්ටි කියන්නේ ඒකයි දරුවනේ පෙනෙන ආකාරයට අපිට ඒ වගේම අන්වීක්ෂීය පරීක්ෂා මගින් අපිට ආර්ථිකව වැදගත් වන ආර්ථික වටිනාකමක් සහිත දැව විශේෂ හඳුනා ගැනීම සිදු කරන ආකාරයයි දරුවනේ පැහැදිලි කරන්න යන්නේ. අපි යමු කෙලින්ම ඇඳින්නීමට.
මේ බලන්න අපි ආර්ථිකව වැදගත් වන දැව විශේෂ දෘෂ්ටි පරීක්ෂාවෙන් නිවැරදිව හඳුනා ගන්න අපහසුයි. එහෙනම් අපි හැබැයි එවැනි දැව සෛල පිහිටීම, පටක පිහිටීම අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කිරීමෙන් නිවැරදිව අපිට ඒවා හඳුනා ගන්න පුළුවන්. සෛල, පටක, සෛල ඒක රාශී වීමෙන් නිර්මාණලා තියෙන පටක අපිට අන්වීක්ෂීය පරීක්ෂාව මගින් පැහැදිලිව හඳුනා ගැනීමට අවස්ථාව තියෙනවා දරුවනි. එහෙනම් ඒක සුවිශේෂිත අවස්ථාවක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. මේ බලන්න හැඳින්වීමේදී එහෙනම් දරුවනි ආර්ථිකව වැදගත් වන දැව විශේෂ දෘෂ්ටි පරීක්ෂාවෙන් නිවැරදිව හඳුනා ගන්න අපහසුයි. ඒක නිසා නමුත් එවැනි දැව සෛල පිහිටීම, ඒවායේ පටකවල පිහිටීම අපිට අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කිරීමෙන් නිවැරදිව හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන් දරුවනි. මූලධර්මයේ තමයි මේ ශාක පටකවල සෛල පිහිටීමේ වෙනස්කම් අධ්‍යයනයෙන් ශාක හඳුනා ගන්න පුළුවන්. ශාක පටක බලන සෛල ඒකරාශීත්වයෙන් තමයි පටක නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් සෛල ශාක පටකවල සෛල පිහිටීමේ වෙනස්කම් අධ්‍යයනය කරලා අපිට ශාක හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිව මතක තියාගන්න දරුවනි. ඒ ආකාරයට අපිට හඳුනා ගැනීමේ කටයුතු සිදු කරන්න පුළුවන්. බලන්න මේ සඳහා පරීක්ෂණය සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය අපි සඳහන් කරොත් අපිට ආලෝක අන්වීක්ෂයක් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් අවශ්‍ය වෙනවා. දැවවල අන්වීක්ෂීය කදා දැවවල ස්ලයිඩර්ස් අපිට අවශ්‍ය වෙනවා දරුවනි. වීදුරු කදා දැවවල අන්වීක්ෂය සකස් කරන ලද මේ දැවවල කොටස් යොදාගෙන සකස් කරන ලද වීදුරු කදා තියෙනවා. එහෙනම් දැවවල අන්වීක්ෂීය කදා ස්ලයිඩර්ස් අපිට අවශ්‍ය වෙනවා. දැව විදියට මේ තේක්ක, මැහෝගනි, බුරුත, නැදුන් යොදා ගන්න පුළුවන්. ක්‍රමවේදයට යම් දීලා තියෙන කදා ආලෝක අන්වීක්ෂයෙන් වෙන වෙනම නිරීක්ෂණය කරන්න අවශ්‍ය වෙනවා දරුවනි. මේ දැවවල ස්ලයිඩර්ස් දීලා තියෙන කදා ලයිට් මයික්‍රොස්කෝප් එකෙන් වෙන වෙනම නිරීක්ෂණය කරන්න පුළුවන්. දී ඇති කදාවල පටකවල තියෙන සිදුරු අවකාශ හා ඒවායේ හැඩය නිරීක්ෂණය කරන්න ඕනේ දරුවනි. දීලා තියෙන වීදුරු කදාවල තියෙන මේ අපිට සකස් කරලා දීලා තියෙන දැව වලින් සකස් කරලා දීලා තියෙන කදා තියෙනවා. ඒවා ආලෝක අන්වීක්ෂයේ වේදිකාව මත තියලා වේදිකා ක්ලිපර් මගින් සවි කරගෙන අපිට නිබැරදි බලය යොදලා දරුවනේ අපිට උපනෙත තියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් නේද? ඇසාසල තියෙන උපනෙතනේ අපිට උපනෙත දාලා අවශ්‍ය බලයට සකස් කරගෙන දරුවනේ අවශ්‍ය බලය සකස් කරන විශාලනය කරලා අපිට අන්වීක්ෂයෙන් පරීක්ෂා කරලා බලනකොට එහෙනම් මේ කදාවල පටකවල තියෙන සිදුරු වගේම ඒවායේ අවකාශ සහ ඒවායේ හැඩය නිරීක්ෂණය කරන්න පුළුවන් දරුවනි. එහෙනම් ඒ අනුව මේ සිදුරු අවකාශ වාර්ෂික වලලු අතර ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන් දරුවනි. ඒ වගේම පටකවල මුරුදු ස්තරයේ පිහිටීම නිරීක්ෂණය කරන්න පුළුවන්. මුරුදු ස්තරයේ පටකයේ පිහිටීම නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒවායේ ව්‍යුහ රූප සටහන් වලින් නිරූපණය කරන්න පුළුවන් දරුවනි. එම දැව විශේෂ වල සුවිශේෂ ලක්ෂණ වගුගත කරන්න පුළුවන්. වර්ණය, බර, වෛරමය පිහිටීම, සුවඳ ආදී ලක්ෂණ අපිට වගුගත කිරීමක් සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. විශේෂ කරුණු විදියට අපි මේකෙදි විශේෂයෙන්ම මේ අන්වීක්ෂයේ නිවැරදිව පරිහරණය කිරීම සිදු කළ යුතුයි. ඒකයි සුවිශේෂිත කාරණාවෙන් අන්වීක්ෂය නිවැරදි ඇල්ලීම, නිවැරදිව ආලෝක අන්වීක්ෂය සකස් කර ගැනීම, දරුවනේ නාභිගත කර ගැනීම, වේදිකාව මත මේ ස්ලයිඩර්ස් අපි නිවැරදිව රඳවලා නියමිත බලය යොදලා මේ අන්වීක්ෂයෙන් පරීක්ෂාව සිදු කිරීම, නැවත මේවා සුපරීක්ෂාකාරීව පරීක්ෂා මේ උපකරණ නැවත ස්ථානගත කිරීමේ කටයුතු, නිවැරදිව පරිහරණය කිරීමේ කටයුතු පිළිබඳ විශේෂයෙන්ම විද්‍යාකාරයත් තුළ මේ කටයුතු පිළිබඳව මනා දැනුමක් එයා එම කටයුතු ඉතාමත් සැලකිලිමත්ව සිදු කිරීම අවධාරණය කරනවා. මෙතනදී විශේෂයෙන් එක සඳහන් කරන්න ඕනේ දුවේ පුතේ, අන්වීක්ෂය නිවැරදිව විද්‍යාගාරය තුළ මේ ක්‍රියාවලිය සඳහා පරිහරණය කිරීම සිදු කළ යුතුයි. ඉතින් ඒක විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක් විදිහට මෙතනදී පෙන්වා දෙන්න කැමතියි. හොඳයි දරුවනේ, අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ අංක 3ට අදාළ ප්‍රශ්නයටයි යන්නේ. සමාලෝචන ප්‍රශ්න ආකාරයට යන්නේ. වාතයේ වියලන ලද දැව තෙතමන ප්‍රතිශතය නිර්ණය කිරීම සිදු කරන ආකාරයයි පැහැදිලි කරන්න යන්නේ දරුවනේ. වාතයේ වියලන ලද දැවවල මේ දැව විශේෂයෙන්ම පදම් කිරීමේදී ඔබ දන්නවා මේ දැව වියලීම සිදු කරනවා වාතයේ වියලනවා. ඒ වගේම උඳුන් තුල වියලන දරුවනේ ඒකදී සම්මත උඳුන් සහ සූර්ය තාපයේ මගින් වියලනයේ උඳුන් තුල අපි මේ කටයුතු සිදු කරනවා දරුවනේ. ඉතින් විශේෂයෙන්ම අපේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන ක්‍රම දෙකක් විදිහට මේ වාතයේ වියලීම සහ උඳුන් තුල වියලීම අපිට හඳුන්වා දෙන්න පුළුවන්.
ඒ අතරින් දරුවනේ අපෙන් අහන්නේ වාතයේ වියන ලද දැවවල තෙතමන ප්‍රතිශතය නිර්ණය කිරීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න කියන්නේ. ඒ පරීක්ෂණය සිදු කරන ආකාරය දරුවනේ අපි දැන් කතා කරන්න යන්නේ. එහෙනම් එහි හැඳින්වීමට අපි අවතීර්ණ වෙමු. හැඳින්වීම දැවවල ජලයේ ප්‍රධාන ආකාර දෙකකින් තියෙනවා කියලා ඔබ දැනටමත් දන්නවා. දැවවලට ලිහිල්වම බැඳලා තියෙන ජලය සහ දැවවලට තදින් බැඳලා තියෙන ජලය අපි දන්නවා බොන්ඩ් වෝටර් එක නේ දරුවනේ. දැවවලට ලිහිල්වම බැඳලා තියෙන ප්‍රී වෝටර් එක තියෙනවා. දැවවලට ලිහිල්වම බැඳලා තියෙන ජලය තියෙනවා. ඒකට අපි කියනවා නිදහස් ජලය. මේ බලන්න. දැවවල ජලයේ ප්‍රධාන ආකාර දෙකකට තියෙනවා දරුවනේ. නම් නිදහස් ජලය සහ දැවවලට බැඳුණු ජලයේ විදිහට තියෙනවා. ඒ වගේම මේ විදිහට දැවවල පවතින ජලය දැව පරිරක්ෂණයේදී තාමත්ම වැදගත් සාධකයක් විදිහට අපිට සලකන්න පුළුවන්. දැව පරිරක්ෂණයේදී දැවවල අඩංගු ජලය ඉවත් වීම නිසා හැකිලීම සිදුවන අතර දැව තුළට ජලය උරා ගැනීමෙන් දැව ප්‍රසාරණය වෙනවා. දැව කැබැල්ලක් අපි වාතයේ තියලා තිබ්බොත් දැව වලින් මේ ජලය ඉවත් වීම නිසා දරුවනේ දැව කැබැල්ල හැකිලීමකට ලක් වෙනවා. දැව කැබැල්ලක් අපි ජලයට දැම්මොත් ජලය අවශෝෂණය කිරීම උරා ගැනීම නිසා දැව කැබැල්ල ප්‍රසාරණයකට නැත්නම් ඉදිමීමකට ලක් වෙනවා. විශේෂයෙන් ඒකත් මෙතනදී සඳහන් කරන්න අවශ්‍යයි. එහෙනම් එබැවින් දැවවල නියමිත තෙතමන ප්‍රතිශතයක් පවත්වා ගැනීම වැදගත් වෙනවා දරුවනේ. අපි දැව පදම් කිරීමේදී නැත්නම් දැවවල තියෙන ජලය ඉවත් කළා දැව පරිරක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීමේදී. එහෙනම් හැඳින්වීමේදී අපිට වැදගත් වෙනවා. දැවවල ජලයේ ප්‍රධාන ආකාර දෙකකට පවතිනවා. එනම් නිදහස් ජලය සහ දැවවලට බැඳුණු ජලයේ බොන්ඩ් වෝටර් විදිහට. මේ විදිහට දැවවල පවතින ජලය දැව පරිරක්ෂණයේදී ඉතාමත්ව වැදගත් සාධකයක් බවට පත් වෙන්නේ අන්න ඒක නිසා දරුවනේ. එහෙනම් අපි දන්නවා දැවවල අඩංගු ජලය ඉවත් වීම නිසා දැව හැකිලීමකට ලක් වෙනවා වගේම දැව තුළට ජලය උරා ගැනීමෙන් දැව ප්‍රසාරණයට ලක් වෙනවා. ඒක නිසා දැවවල නියමිත තෙතමන ප්‍රතිශතය පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඒකයි අපිට මේ ක්‍රියාකාරකමේදී ප්‍රධාන වශයෙන් හැඳින්වීමේදී සඳහන් කරන්න ඕන කරුණු විදිහට දුවේ පුතේ පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. මූල ධර්මයේ විදිහට දරුවනේ උෂ්ණත්වය වැඩි වෙනකොට දැවවල තියෙන ජලයේ වාෂ්පීකරණ ශීඝ්‍රතාවය වැඩි වෙලා නියදියේ තියෙන ජලය සියල්ල වාෂ්ප වීම සිද්ධ වෙනවා අපි ලබා ගන්න. එහෙනම් මූල ධර්මයේ තමයි උෂ්ණත්වය වැඩි වෙනකොට දැවවල තියෙන ජලය මොකද වෙන්නේ? වාෂ්පීකරණ ශීඝ්‍රතාවය වැඩි වෙලා ඒ දැව කැබැල්ලේ නියදියේ තියෙන ජලය සියල්ලම වාෂ්ප වෙලා යනවා. බලන්න මූල ධර්ම. උෂ්ණත්වය වැඩි වෙනකොට දැවවල තියෙන ජලය මොකද වෙන්නේ? වාෂ්පීකරණ ශීඝ්‍රතාවය වැඩි වෙලා දැවවල තියෙන ජලයේ වාෂ්පීකරණ ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැවවල තියෙන ජලයේ වාෂ්පීකරණ ශීඝ්‍රතාවය වැඩි වෙලා මේ නියදියේ තියෙන ජලයේ සියල්ල මොකද වෙන්නේ? වාෂ්ප වෙලා යනවා. නියදියේ තියෙන ජලයේ සියල්ලම වාෂ්ප වෙලා යනවා. ඒකයි මූල ධර්ම විදිහට මෙතෙන්දී අපි යොදාගෙන දරුවනේ. එහෙනම් අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය වලට යමු දරුවනේ මේ ක්‍රියාවලිය සිදු කරන්න අපිට. දැව නියදියක් අවශ්‍යයි. උඳුනක් අවශ්‍යයි දරුවනේ. ඉලෙක්ට්‍රෝනික තුලාවක් ඩෙසිකේටරයක් කෝවක් නැත්නම් වාෂ්පීකරණ තැටියක් මෙන්න උපකරණ ටික දැවනියදයක් අවශ්‍යයි. උඳුනක් අවශ්‍යයි දරුවනේ. ඉලෙක්ට්‍රෝනික තුලාවක් අවශ්‍යයි. ඩෙසිකේටරයක් අවශ්‍යයි. කෝවක් අවශ්‍යයි. ඒ වගේම වාෂ්පීකරණ තැටියක් අවශ්‍යයි. ක්‍රමවේදීදිය. අපි වාතයේ වියන ලද දැවනියදයක් ලබා ගන්න. බලන්න. වාතයේ වියන ලද දැවනියදයක් ලබා ගන්න. වාතයේ දාලා වියන ලද දැව කොටසක් දැවනියදයක් සාම්පල් එකක් අපි ලබා ගන්න. හිස් කෝවක හෝ වාෂ්පීකරණ තැටියක ස්කන්ධය මැනගෙන ඒක W1 ග්‍රෑම් විදිහට සඳහන් කරගන්නවා. නැත්නම් W1 ග්‍රෑම් කියලා අපි ඒක සඳහන් කරනවා හිස් කෝවේ නැත්නම් හිස් වාෂ්පීකරණ තැටියේ ස්කන්ධය. ඊට පස්සේ ඒ හිස් වාෂ්පීකරණ තැටියට අපි ලබාගත් දැව කොටස වාතයේ වියන ලද දැවනියදී දාලා එහි මුළු ස්කන්ධය මැන ගන්නවා W2 ග්‍රෑම් කියලා. ඒක නම් කරනවා W2 ග්‍රෑම් කියලා. ඊට පස්සේ මේ දැවනියද සහිත මැනගත් කෝව වාෂ්පීකරණ තැටිය කෝව නැත්නම් වාෂ්පීකරණ තැටිය සහිත දැවනියදී අපි සෙල්සියස් අංශක 105 උෂ්ණත්වයේ නියත ස්කන්ධයක් ලැබෙනතුරු රත් කරලා ස්කන්ධය මැන ගන්නවා. එයාගේ අපි මේ බලන්න වියලි දැව කැබැල්ල දන වාෂ්පීකරණ තැටිය නැත්නම් කෝව ස්කන්ධයේ W3 ග්‍රෑම් කියලා අපිට සඳහන් කරගන්න පුළුවන්. මේ ලබාගත් දත්ත ඇසුරින් පහත සඳහන් ආකාරයේ තෙතමන ප්‍රතිශතය ගණනය කරන්න පුළුවන්. මේ බලන්න. කෝව ස්කන්ධය අපි සඳහන් කරගත්තේ W1 ග්‍රෑම් කියලා. මොකද්ද බලන්න? මේ බලන්න. කෝව ස්කන්ධය අපි සඳහන් කරගත්තේ W1 ග්‍රෑම් කෝව ස්කන්ධය සමානයි. මේ බලන්න. කෝව ස්කන්ධය සමානයි W1 ග්‍රෑම්. ඊට පස්සේ කෝවදන දැව තෙත් දැව වල ස්කන්ධය W2 ග්‍රෑම්.
හිස් කෝවේ නැත්නම් වාෂ්පීකරණ තැටි ස්කන්ධය කීයද? W1 ග්‍රෑම් කියලා සඳහන් කරගත්තේ. ඒ වගේම කෝවදන තෙත්දව කැබැල්ලේ සාම්පල් එකේ අපි කෝවදන තෙත්දව කැබැල්ලේ කියන්නේ අර වියලලා වාතේ වියලලා ගත්ත එක යන්නේ තෙත්ගත කැබැල්ල කියලා කියන්නේ. කෝවදන තෙත්දව කැබැල්ලේ ස්කන්ධේ W2 ග්‍රෑම්. කෝවදන වියලි දව කැබැල්ලේ නියත බරක් ලැබෙන තුරු උණුක රත් කරේ අපි සෙල්සියස් අංශක 105ක උෂ්ණත්වයකට. එහෙනම් කෝවදන වියලි දවවල ස්කන්ධය අපිට සමානයි W3 ග්‍රෑම්. කෝවදන වියලි දවවල ස්කන්ධය W3 ග්‍රෑම්. එහෙනම් මේ වඩ සමීකරණය මේ වඩ සමීකරණය දැවවල තෙතමන ප්‍රතිශතය සමානයි දැව කැබැල්ලේ ආරම්භක ස්කන්ධය. කොහොමද දැව කැබැල්ලේ ආරම්භක ස්කන්ධය කියන්නේ? දැව කැබැල්ල ධන තෙත් දැව කැබැල්ල ධන කෝවේ ස්කන්ධය කිව්වේ W2 ග්‍රෑම්. W2 ගෙන් W1 කියන්නේ කෝවේ ස්කන්ධය අඩු කරපුවාම දැව කැබැල්ලේ ආරම්භක ස්කන්ධය ලැබෙනවනේ දරුවනේ. කොහමද? W2 W1. ඒකෙන් අඩු කරනවා උඳුනේ වියලාගත් පසු වියලි බර. උඳුනේ වියලාගත් පසු වියලි බර කියන්නේ W3 වලින් W1 අඩු කරන්න ඕනේ. W3 කියන්නේ වියලි දැව කැබැල්ල ධන කෝවේ ස්කන්ධයෙන් කෝවේ ස්කන්ධය අඩු කරපුවාම උඳුනේ වියලා ගත්තට පස්සේ ලැබිච්ච වියලි බර ලැබෙනවා. ඒක වැඩි කිරීම 100 බෙදනවා දැව කැබැල්ලේ වියලි ස්කන්ධයෙන් වියලි ස්කන්ධයට ප්‍රතිශතයක් විදිහටයි දරුවනේ මේක ලබා ගන්න. බලන්න වියලි ස්කන්ධයට දැව කැබැල්ලේ වියලි ස්කන්ධයට ප්‍රතිශතයක් විදිහට ලබා ගන්න. බෙදීම දැව කැබැල්ලේ වියලි ස්කන්ධය කියන්නේ මොකද්ද? දැව කැබැල්ලේ වියලි ස්කන්ධය කියන්නේ W2 W1. මෙන්න බලන්න දැව කැබැල්ලේ වියලි ස්කන්ධය W2 බලන්න W2 W1. W2 කියන්නේ මොකද්ද? අපිට විශේෂයෙන්ම මේ බලන දරුවනේ මෙතන දැව කැබැල්ලේ ස්කන්ධයේදී අපි දැව කැබැල්ලේ වියලි ස්කන්ධය මේ බලන දරුවනේ ඒක අපි ගන්නේ W2 W1 විදියටයි සඳහන් කරන්න දරුවනේ. W2 W1 විදියටයි සඳහන් කරන්නේ. හොඳයි දරුවනේ. එහෙනම් දැවවල තෙතමන ප්‍රතිශතය සමානයි දැව කැබැල්ලේ ආරම්භක ස්කන්ධය. දැවවල තෙතමන ප්‍රතිශතය මෙතන අපි සමාන කිරීමේ ලකුණු දාමු දරුවනේ. මෙතෙන්ට අපි සමාන කිරීමේ සලකුණ දාමු මේ බලන්න. දැවවල තෙතමන ප්‍රතිශතය සමානයි දැව කැබැල්ලේ ආරම්භක ස්කන්ධය කියන්නේ දරුවනේ. අර අපි වියලන ලද දැව කැබැල්ලේ ස්කන්ධයේ දැව කැබැල්ල දන කෝවේ ස්කන්ධයෙන් අඩු කරනවා කෝවේ ස්කන්ධය W2 W1. ඒක අඩු කරනවා උඳුනේ වියලාගත් පසු වියලි බර. උඳුනේ වියලාගත් පසු වියලි බර කියන්නේ W3 W1. W3 කියන්නේ උඳුනේ වියලාගත් පසු දැව කැබැල්ල දන කෝවේ ස්කන්ධය. නැත්නම් වාෂ්පීකරණ තැටි ස්කන්ධය අඩු කරනවා W1 කියන්නේ කවුද? තැටි ස්කන්ධය. බෙදීම මෙන්න බලන්නකෝ දැව කැබැල්ලේ වියලි බරට ප්‍රතිශතයක් ලෙසයි සඳහන් කරලා තියෙන්නේ. දැව කැබැල්ලේ වියලි බර නැවතත් අපිට සඳහන් කරන්න පුළුවන් W2 W1 වාරයක් 100 කියලා. වියලි බරට ප්‍රතිශතයක් විදිහට ඉදිරිපත් කරලා තියෙන දරුවනේ. එහෙනම් අපි ලබන්නේ කවුද? දැවවල තෙතමන ප්‍රතිශතය මෙන්න මේ සමීකරණයට ආදේශ කරලා අපිට පැහැදිලිවම ලබා ගන්න පුළුවන්. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. විශේෂිත කරුණු දරුවනේ ඒකට අදාළ බලන්න මේ දැවනියදිය නියත බරකට පැමුණට පස්සේ උඳුනෙන් ඉවත් කරලා සිසිල් කරන්න ඩෙසිකේටර් එක තියන්න ඕනේ. කලින් අවස්ථාවේදීත් අපි පැය 24ක් 105 සෙල්සියස් උෂ්ණත්වයක නියත බරක් ලැබුණු රත් කරාට පස්සේ ඒක සිසිල් වීම සඳහා ඩෙසිකේටර් එක තිබ්බා. ඒකයි ඩෙසිකේටරයක් භාවිතා කරන්න දරුවනේ මෙහිදී. ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මේ දැවනියදිය නියත බරකට පැමිණි පසු උඳුනෙන් ඉවත් කරලා දරුවනේ සිසිල් වීමට ඩෙසිකේටරය තුල නියදිය සාම්පලේ තියෙනවා. දැව කැබැල්ල කොටස් කර තැබීමෙන් පහසුවෙන් ජලය වාෂ්ප වෙන්න සලස්වන්න පුළුවන්. දැව කැබැල්ල කොටස් කරලා තැබීමෙන් දරුවනේ පහසුවෙන් ඒ වයින් ජලය වාෂ්ප වීම සිදු වෙනවා. ඒ වගේම හෙළූ ගසකින් වහා දැවනිය දෙයක් ගැනීමෙන් අපිට නිදහස් ජලය හා බැඳුණු ජලය යන දෙකම ඇතුළත් වෙනවා. එමගින් එම ගසේ නිවැරදි ජල ප්‍රතිශතය දැනගන්න පුළුවන්. හෙළූ ගසක් කියන්නේ කපලා දාලා තියෙන ගසක්. බිම දාලා තියෙන ගසක් හෙළන ලද ගසක් කියන්නේ. එහෙනම් එවැනි හෙළූ ගසකින් වහා දැවනියදියක් ලබා ගැනීමෙන් ඒ දැවනියදිය තුල නිදහස් ජලය සහ බැඳුණු ජලය කියන ආකාර දෙකම බලන්නකෝ. නිදහස් ජලය හා බැඳුණු ජලය යන දෙකම ඇතුළත් වෙනවා. ඒක නිසා අපිට එම ගසේ හෙළන ලද ගසේ නිවැරදි ජල ප්‍රතිශතය දැන ගැනීමට හැකියාවක් වෙනවා පුතේ. ඒකත් මේ විශේෂිත කරුණක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. සුවිශේෂී කාරණාවක් විදිහට අපිට මතක් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම
වාතයේ වියලූ කොටසකින් දැවණියදියක් ලබාගත් විට එහි තියෙන්නේ නිදහස් ජලයේ ඉවත් වෙලා තියෙන්නේ. වාතයේ වියලූ කොටයකින් අපි දැවණියදියක් ලබා ගන්නකොට වාතයෙන් වියලා තියෙන කොටයකින් දැවණියදියක් ලබා ගන්නකොට ඒකේ තියෙන ප්‍රී වෝටර් අයින් වෙලා තියෙන්නේ. නිදහස් ජලය ඉවත් වෙලා තියෙන්නේ. වාතයේ වියලූ කොටයකින් දැවණියදියක් ලබාගත් විට එහි නිදහස් ජලයේ ඉවත් වෙලා තියෙන දරුවනේ. එවිට බැඳුණු ජල ප්‍රතිශතය පමණයි නිර්ණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට බැඳුණු ජල ප්‍රතිශතය පමණයි එහි අපිට නිර්ණය කරන්න පුළුවන් වෙන්නේ. මේ සුවිශේෂිත කාරණා මතක් කර ගැනීම, සිහි තබා ගැනීම වඩා වැදගත් දරුවනේ. ප්‍රශ්න අංක 4ට යනවා. දැව පරිරක්ෂණ ක්‍රමයක් අත්අදා බැලීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න කියලා. දැව පරිරක්ෂණ ක්‍රමයක් අත්හදා බැලීම සිදු කරන ආකාරයයි පැහැදිලි කරන්න කියන්නේ. විශේෂයෙන්ම දැව පරිරක්ෂණය කරන්නේ දරුවනේ ඔබ දන්නවා මේ ජෛවීය දැව විනාශකාරක වලින් දැව ආරක්ෂා කර ගැනීම සඳහායි දැව පරිරක්ෂණය කරන්නේ. අපි සමාලෝචන ප්‍රශ්නවලදී වලගීම සිද්ධාන්ත පාඩම් කොටස් වල දරුවනේ විශේෂයෙන් ඉගෙන ගත්තා. මේ ජෛවීය දැව විනාශකාරක විදියට දරුවනේ අපි ඉගෙන ගත්ත අය මතකයි ඔබට දිලීර, ඒ වගේම වේයන්, ඒ වගේම කෘමී මගින් හානි සිදු වෙනවා දරුවනේ, කඳන් විදින්නන් මගින් හානි සිදු වෙනවා දැව සඳහා. එහෙනම් අපිට මේ දැව පරිරක්ෂණ ක්‍රම අත්හදා බැලීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න යන්නේ. අපි හැඳින්වීමට යමු. දැව විනාශකාරක වලින් සිදුවන හානි අවම කිරීමට එනම් දැවවල එම විනාශකාරක වලට ප්‍රතිරෝධීතාවයක් දියුණු කිරීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍යයි දැව පරිරක්ෂක කියන්නේ. ඒවා භාවිතා කරන්න පුළුවන්. මේවා පරිරක්ෂක ලෙස හඳුන්වන දැව පරිරක්ෂණයේදී සුදුසු පරිරක්ෂක සහ ඒ භාවිතා කරන ක්‍රමය තීරණය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. සමාලෝචන ප්‍රශ්නවලදී අපි ඒවා සාකච්ඡා කළා අවසන් කරලා තියෙනවා. එහෙනම් දරුවනේ හොඳින් මතක තියාගන්න. මේ ලෙස දැව විනාශකාරක වලින් සිදුවන හානිය අවම කිරීමට එනම් දැව එම විනාශකාරක වලට ප්‍රතිරෝධීතාව දියුණු කිරීමට රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. මේවා පරිරක්ෂක ලෙස හඳුන්වන්නේ දැව පරිරක්ෂණයේදී දරුවනේ සුදුසු පරිරක්ෂකයේ වගේම ඒ භාවිතා කරන ක්‍රමයේ තීරණය කිරීම වැදගත් වෙනවා. හොඳයි දරුවනේ. එහෙනම් මේ පරිරක්ෂක සුදුසු පරිරක්ෂකයේ වගේම භාවිතා කරන ක්‍රම තීරණය කිරීම වැදගත්. ඔබට මතක ඇති බුරුසු භාවිතා කරන එක. ගිල්වීම නේද දරුවනේ විවිධ භාවිතා කරන ක්‍රම ගැන අපි සාකච්ඡා කරා. විසරණීය, විසිරීම වැනි ක්‍රම අපි විශේෂයෙන්ම මේ පාඩම් වලදී වගේම සමාලෝචන ප්‍රශ්න වලදී දරුවොත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලායි තියෙන්නේ. මූලධර්ම පිට යනවා. දැව පරිරක්ෂකයේදීම අරමුණ වෙන්නේ දරුවනේ දැව වල කල් පැවැත්ම දියුණු කිරීම. දැව පරිරක්ෂණය කිරීමේ අරමුණ වෙන්නේ දැව වල කල් පැවැත්ම දරුවනේ දියුණු කිරීම. රයිට්, ඩියුරබිලිටි එක වැඩි කරන එක. මේ රසායනික ද්‍රව්‍ය මගින් දැව වලට හානි කරන සුද්ධ ජීවීන් හා කෘමීන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරනවා දරුවනේ. රසායනික ද්‍රව්‍ය දැව තුල තියෙන දියර ප්‍රතිස්ථාපනය කරනවා. හොඳයි. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය වලට යන දරුවනේ. මෙන්න අපි යොදා ගන්න ලී වර්ග බලන්න මේ සඳහා දැව වර්ග රබර්, අඹ, ඇල්බීසියා, කොහොඹ, ලුණු මිදෙල්ල, මිල්ල වැනි ශාකයක දැව කැබලි 2ක්, මීටර 1ක් පමණ දිග ලෑලි කැබලි. කාබනික ද්‍රාවක තුල භාවිතයට ගන්න දැව පරිරක්ෂක රසායනික ද්‍රව්‍යයක් වෙළඳ පොළේ තියෙන දැව ආරක්ෂක මීට යොදා ගන්න පුළුවන්. තීන්තාලේප කිරීමට ගන්න බුරුසුවක්, අත්වැසුම් ග්ලව්ස්, දැස් ආවරණයක් අපිට ගන්න පුළුවන්. Googles ක්‍රමවේදයට යන්න දරුවනේ. මේ බලන්න. පරිරක්ෂණයට සුදුසු දැව කැබලි 2ක් අරගෙන එක් කැබැල්ලක පරිරක්ෂක ගැල්වීමට යොදා ගන්නවා අපි. අනෙක් කැබැල්ල පාලක පරීක්ෂණයක් විදිහට පාලකයක් විදිහට තියා ගන්නවා. එහෙනම් පරිරක්ෂණයට පෙර දැව කැබැල්ල වාතයේ වියලීම සිදු කරනවා දරුවනේ. එතකොට අපි දන්නවා නිදහස් ජලය ඉවත් වෙනවනේ. තෙත් දැව කොටසක් වූ කැබැල්ලක් වේලි තත්ත්වයට පත් කිරීමට සූර්යාලෝකයේ වියලා ගැනීමේදී දින 5ක් පමණ වියලා ගැනීම සුදුසුයි. මේ වියලීම දරුවනේ බලන්නකෝ විශේෂයෙන්ම පෝරණුවක් තුල සිදු කරනවා නම් එක දිනක් පමණක් සෑහෙනවා දරුවනේ. පෝරණුවක කරනවා නම් එක දිනක් පමණක් සෑහෙනවා. පරිරක්ෂණයට පෙර සූදානමේදී දැව කැබැල්ල දින 5ක් පමණ සූර්යාලෝකයේ වියලා ගන්න ඕනේ. පස්සේ දැව කැබැල්ල වැලි කඩදාසියක් භාවිතයෙන් හොඳින් පිරිසුදු කරගන්න අවශ්‍යයි.
දැව පරිරක්ෂකය පළමුව ආලේප කිරීම. පළමු ආලේපය අවශෝෂණාට පස්සේ දෙවනි වර පරිරක්ෂකය ආලේප කරන්න පුළුවන්. පසුව පරිරක්ෂණය කළ දැව කැබැල්ල හා ඒ හා සමාන පරිරක්ෂණය නොකළ දැව කැබැල්ල පරිසරය තියලා දැව විනාශ වීම සංසන්දනය කරන්න පුළුවන් පුතේ. පාලකයේ විදිහට යොදාගත්ත කොටස් එක්ක මේ කෙටි කලකින් සිදු නොවේ. මසක් පමණ කාලයක්වත් ඒ සඳහා අවශ්‍ය වෙනවා. විශේෂ කරුණු දැව වාතයේ වේල ගත් විට කුඩා ඉරිතැලීම් හේතුවෙන් පරිරක්ෂක ඇතුළු වීමට පහසු වෙනවා. වාතයේ වියලූ විට බැඳුණු ජලයේ ඉවත් වන හින්දා එම ස්ථාන පරිරක්ෂණය මගින් පරිරක්ෂක මගින් ප්‍රතිස්ථාපනය වෙනවා දරුවනේ. දැව පරිරක්ෂකයේ දූ ප්‍රථම දිනේ සිදුරු විදීම් යතු ගෑම් නොකළ සිදුරු විදීම් සහ යතු ගෑම් සිදු නොකළ යුතුයි දරුවනේ මුල් දිනේදී. පරිරක්ෂණය කළ දැව දින කිහිපයක් යනතුරු ජලය හා ස්පර්ශ වීමෙන් වැළකී තියන්න ඕනේ. කාබනික රසායනික ආලේප කිරීමේදී ඒවා ශරීරයට ස්පර්ශ නොවන ආකාරයට පරිරක්ෂක පරිහරණය කිරීම ඉතාමත්ම වැදගත්. අර ග්ලව්ස් භාවිතා කරලා Googles දාලා නේ දරුවනේ ඇස් වලට. හොඳයි දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී 13 වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන් කළ දරුවනේ අපි ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණවලදී අපිට තියෙන ගැටලු පිළිබඳවයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. සමාලෝචන ප්‍රශ්න කොටසටම සමාලෝචන ප්‍රශ්න දෙවෙනි කොටස විදිහට අපි දොළ පුතාලත් එක්ක සාකච්ඡා කරන්නේ ඊටම එකතු කරමින් එහෙනම් දුයි අපි දරුවනේ අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ ප්‍රශ්නේ මේ විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස ඊළඟ ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නයත් එක්ක දොළ පුතාලත් එක්ක ඊළඟ කොටසින් අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා දරුවෝ.